मोहक्षयो निब्बानम् समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तो सग्गमुक्कदं धम्मसवन कालो अयं बदन्ता धम्मसवन कालो अयं बदन्ता धम्मसवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स आवास मच्छरी होती कुल मच्छरी होती लाभ मच्छरी होती वन्न मच्छरी होती दम्म मच्छरी होती ती। सद्धर्म श्रवणाभिलाषी गुणबर වාසනාවන්ත පිංගුතුනි පිංගුතුන් අද දවසේ මේ සූදානම් වන්නේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට දේශනා කොට වදාළ තුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිදක් කෙටියෙන් නමුත් ශ්‍රවණී කරන්නට. පිංගුත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණී කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ විකාශන දායකත්වය ගැන කටයුතු කරන බව සිහිපත් කරලා තියෙනවා. DDL භාග්‍යා රුචිනි නවරත්න පින්වන්ත දියණිය විසින් අද දවසේ මේ පින්කම සිද්ධ කරන්නේ. ඒ දියණියටත් ඒ වගේම GNRA රුචිර අචින්ත ගලගම කුලයාපිටියේ පදිංචි පින්වන්ත පුතුණුවන්ටත් නිදුක් නිරෝගී සුවපත් භාවය සීල සමාධි ප්‍රඥා ගුණ වඩා ගන්නට අවශ්‍ය කරන කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනීය සහ උතුම් ධර්මාවබෝධය වීම පිණිස මේ කුසල් හේතු වේවා පාරමී වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහිපත් කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙන කාලය ධර්ම දේශනාව සඳහා යොමු කර ගන්නවා. පින්වත්නි අද දවසේ මම මේ ධර්ම දේශනාවට මාතෘකා කළේ විශේෂ ගාථාවක්. මේක තියෙන අංගුත්තර පංචක නිපාතයේ මච්චරී කියන සූත්‍රයේ. මේ මච්චරී කියන සූත්‍රය අපි බොහෝ කාලයකට පෙර අධ්‍යයනය කරපු සූත්‍රයක්. මේක පොඩියට පෙනුනට මිනිස්යාගේ ගුණවන්තකමත් එක්ක ගුණ ධර්මත් එක්ක අර එක පුරුකේ බැඳිලා තියෙන සූත්‍ර ධර්ම විදියට මේ මච්චරී සූත්‍ර හඳුන්වන්න පුළුවන්. මේවා කියවනකොට පොඩි කාරණා. කියවනකොට නිකන් ආවාස මච්චරී, ලාභ මච්චරී, ධම්ම මච්චරී, වන්න මච්චරී. ඔහොම මේ පොඩි දේවල් තියෙන්නේ. හැබැයි මේ වගේ අර්ථය ගත්තොත් මට හිතෙන්නේ මේ මුළු ලෝකයටම මේ සූත්‍ර ධර්ම A to Z මුලින් ඉඳන් ප්‍රාථමික තැනේ ඉඳන් මොන්ඩිසෝරි ඉඳන් මරණකම් උගන්වන්න වෙන සූත්‍ර ධර්ම එක සූත්‍රය ඇති බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර ධර්ම. මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හරි පුදුමයි. භාග්‍යතුන් වහන්සේගේ එක සූත්‍රයක් තියෙනවා මේ පරක්කු වෙලා කෑමිව්වහම මොනවද වෙන ආදීනව. බලන්නකොනේ. දැන් පරක්කු වෙලා කෑමිව්වොත් මොකද වෙන්නේ? උදේට පිණ්ඩපාතය ආවොත් යම් මුනිවරයෙක්. ඒ මුනිවරයාට දානි දී ගන්න බැරි වෙනවා. ඊට පස්සේ තමන්ගේ ගෙදර වැඩ කරන මිනිස්සු ඉන්නවනේ. මම නිකන් කියන්නේ කතාවක් මතක් වෙච්ච. ඒ මිනිස්සු වැඩට යන්නේ උදේ පාන්දර කෑම දුන්නේ නැතුනම බඩගින්නේ වැඩට යන්නේ නේ. අසතුටින් වැඩට යන්නේ. සතුටින් නෙමෙයි. අසතුටින්. මේ වගේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය අපේ ජීවිතත් එක්ක බැඳිලා තියෙනවා. මම මෙතනදී කතා කරා මච්චරි පහක් ගැන. ආවාස මච්චරි. පළවෙනි එක තමයි ආවාස මච්චරිය. ඊළඟට අපි කතා කළා ලාභ මච්චරි. වන්න මච්චරි. ලාභ මච්චරි, වන්න මච්චරි, කුල මච්චරි. කුලයන් වලට බැඳීම, ධම්ම මච්චරි. ධර්මයන්ට මසුරු බව කියන්නේ මේ මසුරුයි. අපි කියන්නේ තමන් දෙන්නෙත් නෑ දෙන කෙනාට දෙන්නෙත් නැති ගතිය. අනේම එකක් තියෙනවා. මෙන්න මේ ආදීනවය එනවා සාමාන්‍ය මිනිස්සු තමන්ගේ ලෝකේ ජීවත් වෙනකොට මිනිස්සු හරිය කැමති මේ ආවාසයට.
ආවාසයට කැමතිනේ. දැන් මේ ආවාසය ගැන තියෙන ලෝභය ගන්නකො මච්චරිය කියන එක පැත්තකට දාලා. එතකොට Tamanට පැනවෙන කුටිය සේනාසනයක න. Tamanට හම්බෙන ආරාම. කොට සමහරු කැමති නෑ Tamanගේ දැන් බලන්න පිටින් අපි ගෙදරින් එනකොට මෙලෝඩියක් අපිට තිබ්බේ නෑ. අපි ඔක්කොම තියලා නේ ආවේ සුදු ඇඳුමක් විතරක් ඇඳගෙන. මම කියන්නේ සාසනයේට. එතකොට මේකට ආවට පස්සේ තමන්ගේ කාමරයට දාලා තියෙන කර්ටන් එකට වතුර කෝප්පෙට අපි හිතමු දැන් මගේ වතුර කෝප්පේ කවුරු හරි බින්දිනවා. වතුර කෝප්පේ බින්දිනවා. ඒතකොට මගේ කෝප්පේ බින්දා. දෙකපාරක් නම් ආනිය කමක් නැහැ සබ්බේ සංඛාරා අනිච්චානි කියලා ඉඳී. දෙවෙනි පාරත් බින්දිනවා. තුන්වෙනි හතරවෙනි පාරේ එකම කෙනාව මේක බින්දොත් බලන්න අපිට මොකද වෙන්නේ කියලා. අර එක දීර්ඝ කාලයක් සමහරක් විට එකම තැනක වාසය කිරීමේ. ඒක තමයි මේ අතිනිවාසය කියලා කියන්නේ. එකම තැනක වාසය කිරීමේදී මෙන්න මේ කියන ආවාස මච්චරිය උපදිනවා. තමන්ගේ කුටි ඒකයි කියන්නේ ඔය විශේෂම පිටුතර ආරණ්‍ය සේනාසනවලදී බොහෝ විට ලොකු සායනහන්සේලා මේ පාවිච්චි කරන උපක්‍රමය තමයි මේ කුටි මාරු කිරීම කියන එක. එකම කුටියේ කාලයක් රැඳෙන්න දෙන්නේ. සාමාන්‍යයෙන් අපේ සෙනසුන් වල උනත් අවශ්‍ය තැනේදී කුටියක් මාරු කරලා ස්වාමීන් වහන්සේලාව එකම කුටියක අර ස්ථාපනය වෙන්න දෙන්නේ නැහැ අපි. එහෙම මේ මං හැමදාම සායනහසලට ඔය කියපු කතාවකුත් මේ සෙනසුන හෝටලයක් කියලා හිතන්න. හෝටලයක් කියලා හිතන්න. අපි හෝටල් රූම් එකකට නැත්නම් හෝටල් එකකට ගියාට පස්සේ හෝටල් එකකට ගියාට පස්සේ ඒකේ ඉන්නේ ස්ථීරව නෙමෙයිනේ. අපි යන්නේ මොකක් හරි වමනාවකට. අපි නිවාඩුවකට ගියා. දවසක් දෙකක් තුනක් ඉඳලා අපි ආපහු එළියට බහිනවනේ. එතකොට අපිට ඒ කුටිය අපේ නෙමෙයි. හැබැයි අපි ඒ කුටිය පරිහරණය කරනවා. අපි ඒකේ නානවා, අපි ඒකේ නිදා ගන්නවා, අපි ඒකේ ඉන්නවා. නේ. ඒ වගේ භික්ෂුවට පැනවෙන කුටිය తాවකාලිකව ලැබිච්ච කුටියක්. වැඩේ කරගත්ත නම් යන්න ඕන. ඒ ගානින් තමයි ඉන්නේ. ඒතර මේ කුටි මාරු කිරීම ඇතුළේදී ඔය ආවාස මච්චරිය කියන එක එක්තරා ආකාරයකට වෙන්නේ නැහැ. සමහර වෙයි දැන් හිතන්න ඔන්න කවුරු හරි කෙනෙක් ගස් හිටෝලා මල් හදලා තමන්ගේ දැන් කුටිය දැන් හිතන්නකෝ මේ කුටිය වටේ කියලා. මේක ඇතුලේ දැන් ඔන්න අපි ගස් හිටවල තියනවා මල් හදලා අරව කරලා මේව කරලා මේක මේ ස්ථාවර කරගන්න යනවා. එහෙමනම් අපි නන්නේ යම් වෙලාවක මට යන්න උනොත් වෙන කුටියකට ඔය කුටියේ මෙලෝ ගහක් හිටවල නැහැ කියලා හිතන්න. අයියෝ මං අර අමාරුවෙන් හිටවපු ගස් දැක්කද ආවාස මච්චරිය. මං මේ අච්චර හොඳට හදාගත්ත කුටිය මට නම් බෑ මේක දාලා යන්න. භික්ෂුවක් ඒ ගානට වැටෙන්න හොඳ. ඒ ගානට වැටෙනවා කියන්නේ පිරිහිලා කියන එක. ඕන වෙලාවක ඒ කියන්නේ එතකොට මේ ගස් හිටවන්නේ කාටද? මටම නෙමෙයි දැන් මේ පොඩි ගහක් හිටවුවයි කියලා පිංගුතුනි ඕකෙන් මට හුලම් පොදක් වදිනවා. ඕකෙන් කවදාරි හුලඟක් හරි එවනක් හරි ලැබෙන්නේ තව අවුරුදු 10කින් 15කින් බිහි වෙන සමාජයට. ඒ කාලේ අපිට ඕකේ හුලම් වදින්න තියා ඇවිද ගන්නවත් පන්නේත් වෙලා ඉඳි. පැහැදිලිද? එතකොට හැම තිස්සෙම අපි කල්පනා කරන්න ඕන විශේෂයෙන්ම අපි සේනාසන ඇතුළේ කල්පනා කරන යම් ගහක් හිටවනවා නම් ඒක මට නෙමෙයි සංඝයාට වේවා. යම් සංඝයා වහන්සේ නමක් මේ ස්ථාන දැන් භාවනා ආසන හදලා එහෙම නෙනේ. එතකොට දැන් සමහරු ආසනයට රණ්ඩු වෙනවා මේ මගේ තැන. බලන්න එහෙම මේ භාවනා කරන්න බෑ පින්වතුනි. මේ මං ඉන්න තැන. මෙතනට කවුරුත් එන්න බෑ. අර වයසක උපාසකම්මලා සිල් ගන්න ගියාමත් ඒ වගේ. හැමදේම පොයට සිල් ගන්න තැනක් තියෙනවා. ඒ තැන නැත්තම් උන්දරට සිල් රැකෙන්නේ නෑ වගේ. ඒ වයසක උපාසකම්මලා. තරුණ අයත් එහෙම ඉන්න පුළුවන් නේ. අර අමතකයි. යථාර්ථය අමතකයි. ගුණේ නෑ. කියන්නේ මේ ඇත්තටම එහෙම බෑ පිංගුතුනි. දැන් සමහරක් වෙලාවට ওই පිංගුතුල හිතන්නකෝ මම ওই මට ගොඩාක් වෙලාවල් වලට වෙලා තියෙන එකක් ජීවිතේ. අපි මොන හරි ගේනවා අපිට මොන හරි ගේනවා. ගේනකොට දැන් ඕක අතරමැදදී කවුරු හරි කෙනෙක් අනේ හරි ෂෝක්. අනේ හරි ෂෝක් කියලා දැන් ඉතින් ඔන්න අපිට හිතන දැන් මේකට එක්ක මේක ඕනේ වෙලා. එක්කෝ එයා හිතන් ඉන්නවා දැන් ඒක එයාට දීලා කියලා. එහෙම වෙන්න පොඩි හිතනකො මම බලු පැංචෙක් ගේනවා කියලා. ඔන්න දැන් මම බලු පැංචෙක් අරන් එනවා. බලූපමාවයි කියවෙන්නේ නේ. මොකද කරන්නේ? ඔන්න අරන් එනකොට කවුරු හරි කෙනෙක් ගන්නවා අනේ මේ බල්ලා මට දෙන්නකෝ. හරිය එහෙනම් මට වොම්පින් එක කියලා ඕන්න ගන්නවා. දැන් අපිට ඉස්සරම නම් මේ විකාර කරන්නේ ඕකම ගෙනාවේ මට කියලා අපි ගන්නවනේ. ඒනට මේ පැවිද්ද ඇතුලේ හැදිච්ච ගුණයක් මොකක්ද එකක් එක්ක
දැන් එහෙම නැහැ. ඒක තමයි ශික්ෂණයනේ. හදිසියවත් කවුරු හරි ඉල්ලුවොත් දෙපාරක් හිතන්නේ නැතුව දීලා ආයි ඒ ගැන වොරි වෙන්නේ නැතුව ඉන්නත් පුළුවන්. සමහරු දීලා ඇවිල්ලා පස්සේ වොරි වෙනවා. සමහරු ඒවට රචනා ලියනවා. සමහරු කවි ලියනවා. සමහරු සින්දු ලියනවා. මිනිස්සු එහෙමනේ මිනිස්සු තමන්ගේ දුක පිට කරන්නේ සින්දු වලින්. කවි වලින්. එහෙම වෙනවා සමහරුන්ට. මේ එහෙම මිනිස්සු ඉන්න හොඳටම කේන්ති ගියාම ගිහිල්ලා ඩයිරි එක ලියනවා. ඒක තමයි මිනිස්සුන්ගේ හැටි. කෙසේ නමුත් අර කියන ආවාස මච්චරිය එකම තැනක දීර්ඝ කාලයක් ඇලිලා ඉඳීම කියන එක සිද්ධ කරන්න හොඳ නැති එක. මම මේක කියාගෙන ඉන්නේ ගිහි ජීවිතේට මේක පෙරලෙන හැටි බලන්න. මේක මේ පැවිද්දගේ පැත්තෙන් මම කියන්නේ. ඊළඟ එක අපි ටිකක් බලාගෙන දැන් ගිහි ජීවිතේට කොහොමද මේක කරකෙන්නේ කියලා. ගිහි පින්වතුල්ල තමන්ගේ නිවස දැන් අපි හිතනවා ගස් ටිකක් එළියේ යාළුවෝ අර කවුරු හරි දරුවෝ ටිකක් ක්‍රිකට් ගහනවා. පාරේ හැම කරන්න පුළුවන් පින්වතුනි. ඉතින් මේ ලංකාව පොඩි රටක්නේ. ඔය බෝලයක් හරි මොකක් හරි ඇවිල්ලා අර මල් පාච්චියකට වැදිලා ඕවා කැඩිලා විදලා යනවා. කොහොමද ඉස්සර අම්මලා අරකගේ බෝලේ පළලා ගෙදරට කියලා එහෙම නෙනේ. ඒව තමයි ආවාසමයි. එහෙම එපා පින්වතුනි. අපි මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ తాවකාලිකවනේ. අපිට මේ ලෝකේ උරුමයි කියලා තැනක් උරුමයි නම් යන්තම් හරි කාලයක් ඉන්න හම්බ වෙන්නේ වලේ තමයි. ඒකෙත් කය විතරයි හිත නැහැ. හිත සසර ගිහිල්ලානේ ආපහු. ආයි ගිහිල්ලා යා. අර කය දිරදිරා යන්නේ සෝහන තමයි ස්ථීරවම මේ කය වටන්න අපිට අන්තිමට ලැබෙන තැන. නැත්තම් දැන් අපි අපවත් වුණොත් නම් පිංගුතුනි සෝනක්වත් නැහැ. චිතකයකට දැම්ම ගැව්වා ගිනි. අන්තිමට අලු ටික මේ කය නැති වෙනවා කියන තැන අලු දක්වා නැති වෙනවා. අන්තිමට ධම්මවිජය සායින්හාසේ කියලා නාමයක්වත් හොයාගන්න බැරි වෙනවා. ඕකයි යථාර්ථය. ඇයි චිතකයකට දැම්මා ඩොකු දර ගොඩක් ගහනවා. දැකලා තියෙනවා ආමුදුරු කෙනෙක් අපවත් වුණාම පුච්චනවා. අර තට්ටු 7ක විතර එකක් ගහන්නේ. ගහලා දරක් දානවා සෑහෙන්න. දාලා ඔවට ලාම්පු තෙල් දාලා පෙට්‍රල් දාලා ඩීසල් දාලා එහෙම දානවා. ඉතින් නැත්නම් ගිනි ගන්නේ නෑනේ. මේ කට්ටිය ඉතින් සාදු එහෙම කියලා ගිනි තියනවා. සාදුත් කියලා ගිනි තියන්නේ. සාදුත් කියලා ගිනිත් තියනවා. කමක් නෑ ඉතින්. ඊට පස්සේ ඕක ගිනි ගන්නවා. ඉතින් මට මතකයි අපේ එක ස්වාමින්වහන්සේ නමක්ගේ චිතකයක් ගා මං හිටියා බලාගෙන. අපි දවල් ගිනි තිබ්බ පාර රෑත් ඇවිලුණා. අපි ස්වාමින්වහන්සේලා කීප නමක් එකල මහා පැත්තේ වැඩ ඉද්දි මේ චිතකේ බලන් හිටියා ගිහිල්ලා. පින්වතුනි මිනිහ පිච්චෙනවා කියන්නේ මහා පුදුමයක්. දරදඬු වෙලා කෙලින් වෙලා පිච්චෙනවා මිනිහ. පිච්චෙනවා කියන්නේ කටු මස්ත පිච්චිලා හැම පිච්චිලා අර කුණු පුළුටු ගඳක් එන්නේ. කටු වල ගිනි ඇවිලිලා ඇට කටු මතු වෙනකන් ගිනි ගන්නවා. ඒවත් පවුදා උදේට ගිහිල්ලා බලද්දි අර ගින්නෙන් වැටිච්ච මොකක් හරි තියලා බේරලා තිබ්බොත් ඇට කෑල්ලක් ඉතුරු වෙනවා මිසක් වෙන මොකුත් ඉතුරු වෙලා නම් නෑ. ජීවිතේ යථාර්ථය ඒක. අස්සකෝ ලෝකෝ සබ්බං පහය ගමනිය. අපිට ඔක්කොටම මේක දාලා යන්න වෙනවානේ. ඉතින් මේ නිසා අපි මේ ඉන්න තැනට ඇලිලා මේ ගෙවල් දොරවල් යාන වාහන කුටි සෙනසුන් මේවා වැඩක් නෑ. මේවා ලොකු දේවල් නෙමෙයි. මිනිස්සුන්ට ලොකු ඇති. අපිට මේවා ලොකු දේවල් නෙමෙයි. මයින් ඔබත් එහෙම වෙන්න. ඒගොල්ලන්ට මේගොල්ලන්ට ලොකු ඇති. අපි ජීවිතය යථාර්ථය දැනගෙන ජීවත් වෙන්න ඕනේ. ඒක තමයි රහ. ඒක තමයි ලස්සන. ඊළඟට ඔය ආවාස මච්චරියේ තියෙන භික්ෂුවට මසුරුයි කෙනෙකුට දෙන්නවත්. ලෝභයි තියෙන කෙනාට දෙන්න දෙන්නෙත් නෑ. දුතාංගයක් පනවන. යතා සන්තතිකංගය. යතා සන්තතිකංගං සමාදියාමි යතා සන්තතිකංගං සමාදියාමි යතා සන්තතිකංගං සමාදියාමි. මේක පිටුතුනි හරිය වටිනා භික්ෂුවරුන්ට සිල්මෑණියරුන්ට කාටත් පිළිවෙත් පුරන අයට. ගෙදර නම් ඉතින් ඔය යතා සන්තතිකංගය කියලා එකක් පනව ගන්න බෑනේ. මොකද කොහොමත් එකයිනේ තියෙන්නේ.
ඒක යථා නෙමෙයි සදා ඒක තමයි ඉන්න වෙන්නේ. මැරෙනකම්. දැන් ඒකෙත් තියෙනවා දැන් අක්කලා නංගිලා අයියලා මල්ලිලා ඉන්න ගෙවල් වල කාමර ප්‍රශ්න. අම්මයි තාත්තයි අහිංසකයි. ඒගොල්ලෝ ඒ පුළුවන් උපරිම කරලා තියෙන්නේ. එතකොට සමහරක් විට අක්කට කාමරේ දෙද්දි නංගිට කාමරයක් නැහැ. සමහරක් විට අයියට කාමරේ දෙද්දි මල්ලිට කාමරයක් නැහැ. එහෙමනේ ජීවිතේ හැටි. ඒතර ඒක උපේක්ෂාවෙන් දරා ගන්න දරුවෝ නැහෙනේ. අක්කට වෙනම සලකනවා කියයි අයියට වෙනම සලකනවා කියයි නංගිට වෙනම සලකනවා කියයි. ඇත්තට පිටින් අපි පොඩි කාලෙවත් නම් ඔහොම කරලවත් නැහැ. කවදාවත්. මේ හිතුව අපිට එහෙම ගාණක් තිබ්බේ අක්කට දුන්න කෙනේ මට දුන්නා වගේනේ. එහෙමනේ. ඒකනේ රහ. ඔය දරුවන්ට එහෙම පුළුවන් ඉතින් අම්මා කියන ඕන තැනක. අම්මා කියන ඕන තැනක. සමහරු කියන්න පුළුවන් සීමාවකුත් තියෙනවානේ. මේක තේරුම් ගන්න ඕනේ. මේ ගුණවන්තකම මිනිස්සෙක් ගාව තියෙනවා. ඒතකොට භික්ෂුවට යථාසන්තිකංගෙ දීලා තියෙන්නේ. පැන වෙන සෙනසුනේ ඉන්නුනේ. ආයක ලොකුයි ඒක පොඩි අපි කළුද අපිට දුන්නේ වැව ගාවකද අපිට දුන්නේ පඳුර ගාවකද අපිට දුන්නේ ගල ගාව. අරයට නම් වැවේ අපිට ගල ගාව. මොකද අපි කළුයිද? ඔහොම දානවා මිනිස්සු අහන දේව සාමණේරවරු එහෙම අහනවා ඉස්සර. දැන් නම් එහෙම අඩුයි. ඉස්සරේම අහලා තියෙන මොකෝ අපි කළුද අපිට වෙන සිවුරක් දුන්නේ. අපි මේ එන්නේ නැති නිසාද? එහෙම අර කචල් සාමණේරවරු. එහෙම කියලා. එහෙම දක්වලා තියෙනවා. මේ එහෙම බෑ. පැන වෙන සෙනසුනේ ඉන්න ඕනේ. අන්න ඒක තමයි යථාර්ථය. පැන වෙන සෙනසුනේ ඉන්න ඕනේ. ඒ නිසා එකක් කිව්වේ ආවාස මච්චරිය කියන එක දුරු කරගත යුත්තක්. පැහැදිලිනේ භික්ෂුවගේ පැත්තෙනුත් පැහැදිලි ඇති. වෙනත් සීල් පුරණයි පැත්තේ පැහැදිලි. ගෙදරක ඉන්න දරුවෙක් අම්මෙක්ගේ තාත්තෙක්ගේ නැති මේ ආවාස මච්චරිය කියන එක ගෙදරට තමයි තියෙන්නේ. දැන් අපි තුමුකු ඉස්සර ඔය කොළඹ පැත්තේ සමහර ගෙවල් තියෙනවා මේ. දැන් ගොඩාක් එහෙම තමයි හැදෙන්නේ. එක බිත්තියේ තමයි දැන් හිතනකො මෙහෙම A කියලා බ්ලොක් එකක් තියෙනවා. බිගයක් B ගේ හදනකොට බිත්ති 3යිනේ බඳින්න ඕනේ. මේගොල්ලන්ගෙන් අහලා මේ ওই බිත්තියටම අල්ලලා බැඳ ගන්නද කියලා වම එහෙනම් ඕකටම අල්ලලා බැඳ ගන්න ආයි මොකටද වෙන බිත්තියක් බඳින්න කියලා. ඔන්න දැන් හොඳට ඉන්න කාලේ අර D ගේ අලුත් කාලේ කියනවා. ටිකක් දවස් ගිහලා තරහ වෙනවා. තරහ වුණාම තොප්පි අපේ බිත්තියට ඇන ගහන්නේ නෑ ආපහු. මට හිතේ තියෙනවා කියනවා. ගහලා තියෙන ඔක්කොම ගලවපන් ওই බිත්තිය අපේ. එහෙනම් පිටුද ඔකම තුච්ච වැඩක් නේ. එහෙනම් හදනකොටම කියන්න ඕනේ මේමයි පපික පස්සේ කාලෙක තරහ වුණා මං ඇන ගහන්න දෙන්නේ. ඒ නිසා දැම්ම මොය ඇණයක් ගහන්න පොඩි බිත්ති කැල්ල. එතකොට එයා අඩුම එතන ඇණයක් ගහ ගන්න හරි බද. මේ මිනිස්සු ඔරලෝසුව දාගන්න. අනිත් එක පිටුද අර මෙච්චර විතර බ්ලොග් ගලකට දෙපැත්තෙන් ඇන දෙයක් ගැහුවා කියලා ඕක මුකුත් වෙන්නේ නැහැ. ඒ තරම් කුහක වෙන්න හොඳ නැහැ මිනිස්සු. එහෙම තුච්ච වෙලා ජීවත් වෙන්න බෑ. තමන්ගේ එහා පැත්තේ ගෙදර මිනිස්සු අසනීපයක් වෙලා ගමනක් යනකොට තමන්ට වාහනයක් තියෙනවා නම් දෙන්න මිනිස්සු පුරුදු වෙන්න ඕනේ. තමන්ට පුළුවන් නිසා නේ ගත්තේ. මං කියන්නේ මේ හිමයි කියලා නැති බැරි ඔක්කොටම ගෙවාගෙන දීගෙන යන්න කියලා නෙමෙයි. ඒ මනුස්සකම තියෙන අසල්වැසියෙක්ට හදිසිය කරදරයක් වුණා. හිතන්න ඔයගොල්ලන්ගේ ගෙදර මලගයක් වුණා. ගෙදර එන මිනිස්සුන්ට කන්න දෙන්න හරි තියෙන්නේ අපිට එහා පැත්තේ ගෙදරනේ. හදිසිය කරදරයක් වුණා දුවගෙන එන්නේ. තීතනක ඔයාගේ දරුවට ඔබේ දරුවට ෆිට් එක හැදුනා. යකඩ කෑල්ලක් හරි දෙන්න දුවගෙන ඉන්නේ එහා පැත්තේ මෙහා පැත්තේ ගෙවල් වල මිනිස්සුනේ. හිතන්න නිකන් මම මේ කියන කතාව. හදිසිය ගෙදර ඔක්කොම එළියකට ගියා ගෙදර එකෙක් ඉතුරු වුණා. ඒ මිනිස්සයා රසනීප වුණා. කවුද ඉන්නේ පීටට පෙළස? ඒතර මේ වටපිට ඉන්න මිනිස්සු තුමේ ගෙවල් දොරවල් වලට තණ්හාවෙන් මිනිස්සු ජීවිත නැති කරගන්න හොඳ නැහැ. මේවා తాවකාලික දේවල්. අපි ඔක්කොම එහා පැත්තේ මිනිස්සයා වහලක් ගහනවා නම් ඒකට අපේ වහලෙන් ඉඩ ටිකක් දෙන්න ඕන නම් දාපු ෂීට් එක ටිකක් කපලා ඉඩ දෙන්න. ඒව තියෙනවා ඉස්සර මට මතක කොළඹ පැත්තේ මේ සරුංගල් යවන්න ඉතින් ඉඩ නැහැනේ. අපි පොඩි එතකොට අපි කරන්නේ මොකද කොයි හරි තියෙන මේ වහලකට තමයි නගින්නේ. අපේ ගෙවල් වලින් වහලට නැගලා වහලකට නගිනවා. ඒතකොට සමහර ගෙවල් මට මතකයි ඒ කාලේ මේ අපේ වහලට එන්න එපා. මේ බලන්න පිංගුතුනි මොකක්ද මේ මට තේරෙන්නේ නැහැ. මේ කඩාගෙන වැටේ කියලා නෙමෙයි. කුහකකම. ඉරිසියාව ආවාස මච්චරියෙන් පිරෙනවා මිනිස්සු. කාලයත් එක්ක. ඉතින් මේ වගේ නැවතීම අනිවාර්යෙන් මිනිස්සෙක් විසින් කළ යුත්තක්. මේවා අර දීර්ඝ කාලීනව එකම තැනක ඉද්දී ආත්ම භාවයක ඉද්දී මේවා වෙන්න පුළුවන්. මේවා ඔක්කොම අපිට දාලා යන්න තියෙන දේවල්. අන්න අවසාන කාලෙදී වැඩන්නේ අරගත්ත කටවත් වහගන්න බැරි වෙනවා. ඒකයි. කටු ගැහිලා පිටුල එන්න ඕන නම් අපි පෙන්නන්නම්. මේ ඉන්නවා එහෙමයි. ඒ නිසා ඉතින්ට යන ජීවිතේ කිසිම දෙයක් අල්ලා ගැනීම තියාගන්නට එපා. දෙවෙනි කරුණ තමයි
කුල මච්චරිය. මේක පිටුතුරි ඇත්තරම මේවා මේ ගොඩක් වෙලාවට භික්ෂුන් වහන්සේලාව තමයි මුල් කරගෙන දේශනාව වෙන්නේ. ඒකත් මං කියන්න බෑ. මොකද ආවාස මච්චරිය කියන එකේදී භික්ෂුන් වහන්සේගේ පැත්තෙන් ගත්තාම දැන් අපි හිතමුකෝ මම මේ සේනාසනේ වැඩ ඉන්නවා ගොඩ කාලයක්. මම මේ සේනාසනේ හැදුවේ කියලා. එතකොට මට මේ සේනාසනේ තියෙන හැම බිල්ඩින් එකක් ගැනම තණ්හාවක් තියෙන්න පුළුවන්. ඇයි ඔය දෙයහඳුරු මං හදපුවා මිනිස්සු එහෙමයි. මිනිස්සු කැමති නෑ තමන්ගේ ගෙදර කවුරුත් විනාශ කරනවට. මිනිස්සු කැමති නෑ තමන්ගේ වාහනේ කවුරුත් පැදලා විනාශ කරනවට. මට එහෙම තෘෂ්ණාවක් ඇති වෙන්න පුළුවන්. එක කාලයක් අර දීර්ඝ කාලීනව එකම තැනක වාසය කිරීමෙන්. එයා භික්ෂුවට තමයි මේක දාලා තියෙන්නේ. ඔය කුලමච්චරිය කියන එකත් එහෙමයි. තමන්ට යම් දායක පිරිසක් හැදෙනවනේ. හරිද? තමන්ට යම් දායක පිරිසක් හැදෙනවා. ඒ දායක පිරිස භික්ෂුවට මම මේ කියන්නේ මේ ඇලුම් කරනවා. ඊට තමන්ගේ සේනාසනය කියලා හිතන්න. තමන්ගේ සේනාසනේ යම් දක්ෂ භික්ෂුන් වහන්සේලා පිරිසක් ගොඩ නැගිනවා. ඕ එක්කෙනෙක් ගොඩ නැගිනවා. දක්ෂෙක් එනවා. කීර්තිය තියෙන ප්‍රශංසාව තියෙන කවුරු හරි තව දක්ෂෙක් එනවා. එතකොට ඒ දක්ෂයාට අපි හිතමුකෝ දායකයෝ ටික ඇවිල්ලා එකතු වෙලා කියනවා අනේ අර හාමුදුරුව හරි ෂෝක්නේ. මේ හරීම සිල්වත් පාට ඇවිදින්නෙත් හිමින්. දැන් හිතන්නකෝ එතකොට ওই පන්සලේ ඉන්න අනිත් ස්වාමීන් වහන්සේ ටික වේගවත්. හිතන්න මං කියලා දැන් මං වේගවත් යනවා. ඊට හිමින් ආපු හාමුදුරුවන්ට ගමේ කට්ටිය පහදිනවා. මොකක් නිසා පහදිනවා? උන්වහන්සේ දැක්කාමත් හිතෙන වෙනවා හරි නිකන් මේ පින් පාටයි. දැන් කොහොමද තත්ත්වේ? තත්ත්වේ බලන්න ඕනේ තම තමන්ගේ හිතින් තමයි අහලා. එතකොට අපි හිතමුකෝ මට හිතනවා නම් දැන් සමහරු මෙහෙම කියනවා. පින්තුනි මේවා ගැන නම් 100%ක් කියන්නේ අපිට නම් එහෙම හිතෙන්නේ හිතිලත් නැහැ හිතෙන්නෙත් නැහැ. මම උපමාවන් වලට මේවා ගන්න මොකද මේ භික්ෂුවට හේව නැහැ කවදාවත්. එතකොට මම ওই දායකයන්ට කිව්වොත් ඒ වුණාට ඔය ආමුදුරුන්ගේ හැටි අපි දන්නේ නැද්ද? ඔය උම හිටියට හප්පෝ ඒ මොකක්ද? පින්තුනි ගුණවන්තයා එහෙම වරදක් දැනන් හිටියත් ඒ අවස්ථාවේ ඒක කියන්නේ. ඒ කියන්නේ ಗುಣ නැති එක. ගුණවන්තයා ඒ හාමුදුරුවෝ ගැන ඇත්තටම මොකක් හරි දැනන් හිටියා කියලා හිතයි. කියන්නේ ඒත් සාදු සාදු. යාපත්මයි. සංඝයාට පැහැදීම යාපත්මයි. හරිම සතුටක්. ස්වාමීන් වහන්සේ මේ උපාසකම්වල සායනහසට හරි සෙනෙහසයි. ඔවුන්ට ධර්මයක් දේශනා කරන්න. අන්න එහෙමයි ගුණවන්තයෝ. දක්ෂ භික්ෂුවක් ධර්මදේශක භික්ෂුවක් තවත් ධර්මදේශක භික්ෂුවක් ඉන්න ස්ථානයකට ආවට පස්සේ උන්වහන්සේලාට බණ කීමේ හැකියාව තිබ්බත් උන්වහන්සේලා හැමතිස්සෙම කරන්නේ රාගන්තුක භික්ෂුවට අවස්ථාව පිරිනමන එක. එහෙමයි ගුණවන්තයෝ. Taman තනියෙන් අරගෙන පෙරේතකමට බෙදාගෙන බදාගෙන මේක කියාගෙන යන්නේ නැහැ. ඒ මොකක්ද ඒ කුහකකම්? කුලයන්ට මසුරු කරනවා. කියන්නේ තමන් ගාව ඉන්න අය අනිත් අයට පහදී. ඒ කුල බෙදිලා යනවට කැමති නෑ. ඕක නොයෙකුත් සංස්ථාවල නිතර වෙච්ච අඩුපාඩුවක්. ඔය කුලමච්චරිය හේතු වෙලා එක්තරා විදිහකට ධම්මමච්චරිය කියන එකත් මේකට ඇතුළත්. නමුත් මම මේක වෙනම කියන්න. ඔය දායකයන් බෙදා ගැනීමට කැමති නැතුව දැන් බලන්නකෝ අපේ රට. අපේ රටේ සාමාන්‍යයෙන් පන්සලක් එහෙම ඕන ඕන තැන් වල හදන්න බෑ. ඔකයි ඇත්ත. හදන්න බෑ. දායකයෝ බෙදෙයි දායකයෝ කැඩෙයි වගේ සංඥාවකින් මේ ස්වාමීන් වහන්සේලාම සමහරකට මේකට එකඟ වෙන්නේ. එහෙම අත්දැකීම් කෝටි ප්‍රකෝටි ගාණක් තියෙනවා. කෝටි ප්‍රකෝටි ගාණ. ඇයි සසරේ? මේ පාරත් තියෙන ඕන තරම. කෝටි ප්‍රකෝටි ගාණක් කොහොම සයින්ස් ඉච්චර වයස. ඇයි සසරේ? මේ පාරත් ටිකක් තියෙනවා. ආරණ්‍යයක් හැදෙනවා කොහම සමහරක් වෙලාවට හිතන්නේ දැන් නීති රීති පද්ධති බුදු අම්මෝ දාන තරම පෝය කරන්න එපා, වැඩසටහන් කරන්න එපා, අරක කරන්න එපා, මේවා කරන්න එපා, දායකයෝ බෙදා ගන්න එපා, අපේ දායකයෝ අර පන්සලට ගියොත් අපි පාංශු කුලෙට එන්නේ නැහැ. ඔහොම තියෙනවා. ඒ කියන්නේ මේවා ඇවිල්ලා කුල මච්චරි. දායකයෝ බෙදා ගැනීමට අකමැත්ත. හැම ස්වාමීන් වහන්සේ නමකටම මේ කියන්නේ. යම් කිසි කෙනෙක් නොදන්නාකම නිසා හරි මේවා කරනවා නම් මේවා බුද්ධ ශාසනයට අයිති දේවල් නෙමෙයි. ඒවා මච්චරිය කියන අකුසල ධර්මය. එනිසා අපි පින්වත් ස්වාමීන් වහන්සේලා මේ අපි කවුරුත් මමත් ඇතුළු දැන් මගේ සෙනසුන කියලා ගන්නකො අපි කවදාවත් එහෙම නෑ පින්වතුනි.
යම්කිසි ආරණ්‍යයක් මගේ සේනාසනෙට ඉස්සරහින් දාන්න ආවොත් අපිම ගිහිල්ලා උදව් උපකාර කළා සාදු සාදු. කොච්චර දෙයක් ඒ ගමට සංඝයා වැඩ ඉන්නේ. නේ. දැන් අපිට කොච්චර ලාභයක්ද ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්න එක ලාභයක් නෙමෙයිද? ධර්ම කාරණාවක් සාකච්ඡා කරන්න. අලුත් මතයක් ගැන කතා කරන්න. නොදන්න දෙයක් අහගන්න. වැඳ පුදාගෙන වන්දනා කරන්න. හරිද? හදීසියේ මට යන්න තියෙනවා බණක් මට යාගන්න බැරි වෙනවා. තව දක්ෂ භික්ෂුවක් හිටියොත් මට කොච්චර හයියක්ද? අනේ ස්වාමීනි මා වෙනුවට මේ බණට යන්න පුළුවන්ද? එතකොට දායකයොත් අසතුටු වෙන්නේ නැහැ. තවත් ධර්මදේශකයෙක්ම නෙවිලා ඉන්නේ. පැහැදිලිද මම මේ කියන්නේ? සමහරුන්ට මේක දරා ගන්න බෑ. කුලමච්චරිය. ඔය නිසාම තමයි මේ සංස්ථා ආයතන ගොඩක් වෙලාවට පළවෙනි පුරුක ගැලවුණාට පස්සේ ඒ පුරුක ඇදගෙන යන්න කෙනෙක් නැති වෙන්නේ. දැන් අපි ගත්තොත් සෝම ස්වාමීන් වහන්සේ. කියන්නේ මේ සංඝ පීතෘන් වහන්සේ නමක් නේ. ඒතර ඒ පුරුකෙන් ඇතිවෙච්ච ඒ පුරුක දිහා බලාගෙන ඒ විදිහට වෙන්න ඕනි කියලා හිතපු මිනිස්සු හිටියනේ. ස්වාමීන් වහන්සේලාත් හිටියනේ. ඕන තරම්. මම මේ ආයතනේ නෙමෙයි කතා කරන්නේ. හැබැයි අද සෝම ස්වාමීන් වහන්සේගේ වැඩපිළිවෙල වැටිලානේ. සෝම ස්වාමීන් වහන්සේගේ වැඩපිළිවෙල ගෙනියන්න වෙන යට පුරුකක් නැහැ. හේතුව මේ දෙවනි සංස්ථාවක් ගොඩ නැගෙන්න ඕනේ. දැන් සෝම ස්වාමීන් වහන්සේලා නම් ඔය මේ කුලමච්චරි තිබ්බ උතුම් නෙමෙයි. උන්වහන්සේලා මේ නිස්සරණ අධ්‍යාශයෙන් වැඩ කරගෙන ගියා යාමට අද උන්වහන්සේලා වගේ වෙන්න හයිය කෙනෙක්. ඒක වෙන කතාවක්. මම මේ කියාගෙන ගියේ සංස්ථාව කඩාගෙන වැටෙන්නේ දෙවනි પરම්පරාවක් නොහැදුනා. ඒක කියන්නම සෝම ස්වාමීන් වහන්සේ උපමාවට ගත්තේ. ඇයි ගොඩක් වෙලාවට හැදෙන්නේ නැත්තේ? දායකයන්ගෙන් තමන්ගේ මඩිය තර කරගෙන ඉන්නවා මිසක් ඒක සේනාසනයේ සංඝයාගේ සුවපහසුව පිණිස යෙදෙන්නේ නැතිකම. ඒකට කියනවා කුලමච්චරි. කුලමච්චරි නිසා එහෙම. ගිහි අයට කොහොමද මේ කුලමච්චරිය? ඒක වෙන්නේ මෙහෙම. ඒක වෙන්න කාරණා කීපයක් බලපාන. එකක් ওই කුලමච්චරි කියන්නේ තමන්ගේ අම්මගේ තාත්තගේ නම බලපාන කරුණු. හිතන්න අම්මා තාත්තා අක්කා නංගි අයියා මල්ලි ඊට පස්සේ මේව මෙහෙමයි මේකේ ඇතැම් තැන් වෙනස් වෙන තැනුත් තියෙනවා. ඒ වෙනස් වෙන්නේ කොතනද කියලාත් මම කියන්නේ ඒකත් වංචක ධර්මයක් නිසා වෙනස් වෙනවා. ඊට පස්සේ වංචක ධර්මයක් වන් නෙවෙයි. ඉතින් සමහරගේ යහපතට වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ තමන්ගේ හොඳම ඥාතියෙක් ඉන්නවා. ඒ ඥාතියව හඳුන්වලා දෙන්නේ නැහැ එළියට. එයා අරයට වැඩිපුර මට වඩා ආදරය කරොත් ඔයම ප්‍රශ්න තියෙනවා අපිට. අක්කා මේ බඳින්න යන කෙනා සමහරකට ගෙදර ගිහලා නංගිත් එක්ක යාළු වෙනවා. මම මේ කියන්නේ. එතකොට අර අක්කා නංගිත් එක්ක වෛර බැඳ ගන්නවනේ. අර තමන්ගේ කුල මච්චරිය කියන එක මිනිස්සුන්ට තියෙනවා. සමහරක් වෙලාවට අම්මා තාත්තා මේ කුල මච්චරිය කියන එක තියෙනවා. දැන් ඕකට හොඳම දේ තමයි නැන්දම්මා. ඔය නැන්දම්මට වෙන ප්‍රශ්නේ ඕකනේ. ඔය නැන්දම්ම ලේලි ප්‍රශ්නේ පිංගුතුනි මේ අපේ ලෝකෙ ස්ථිර වශයෙන් බහගෙන තියෙන එකක් නෙමෙයි. ඒත් පොඩි වරදක් හදාගත්තේ නැතිකමක් ආවේ. දැන් නම් ඒ නැන්දම්ම ලේලි ප්‍රශ්න නෑ. ඇත්තට මම දන්න විදිහට නෑ. දැන් මිනිස්සුන්ට මේවා පිළිබඳව ලොකු අවබෝධයක් තියෙනවා. කොහමද? දැන් මගේ පිංගුතුල්ලා හිතන්න පුතාවනේ බඳින්නේ දුව. පුතාව තමන්ගේ පුතාව බැඳලා තමයි දුවෙක් ගෙදරට එන්නේ. එතකොට ඒ දැන් පුතා කොල්ලා කියන්නේ කොල්ලානේ. එතකොට එයා අම්මට තාත්තට ආදරය කරන්නේ අම්මා තාත්තයි ගානේ. එයා හිතන්න තව කිසි ගෑනු දරුවෙක්ව ගෙදර ගෙනාවට පස්සේ මේක සමාජයට මම දාන්නම්. එතකොට තේරුම් ගන්න. ගෑනු දරුවෙක්ව ගෙදරින් ගෙනාවට පස්සේ ඒ කොල්ලා නේද හොඳටම දන්නේ ඒ කෙල්ලව ගෙදරින් පරිස්සම් කරේ කොහොමද? දුන්නේ කොච්චර වගකීමකින්ද? දුන්නේ කොච්චර පරිස්සමකින්ද බලාපොරොත්තු ඒ බලාපොරොත්තු ඒ ආදර කරන්න පුළුවන්. මම කතානේ සාමාන්‍ය ජීවිතේ. සාමාන්‍ය ජීවිතේ ආදරය කරන්න පුළුවන්. දැන් ඕක අම්මට හරියන්නේ. අන්න ඒක අතන ඇති වෙන ප්‍රශ්නේ. අම්මා එතකොට හිතනවා ඒ කුල මච්චරිය. තමන්ගේ පුතා මේ මගේ පුතානේ. උඹ කවුද? උඹ පිටින් ආපු ගෑණිනේ. මේ මගේ පුතානේ. නැද්ද? ඕක තමයි ප්‍රශ්නේ. ඊට පස්සේ අර කෙල්ලත් පළවෙනි දවස් ටික කටවන් ඉඳලා ඊට පස්සේ ඔන්න ටික අම්මගේ පුතා වුණාට බැදලා ඉන්නේ ගෑණි මමනේ. අන්න ඔහොම කියනවනේ. මේ බැදලා ආවේ මමනේ අම්මව නෙමෙයිනේ බැදගත්තේ. පුතා මාවනේ බැදලා එක්කන් ආවේ. ඕන්න ඔය ප්‍රශ්නේ දුරට කියනවා. එහෙනම් මොකටද මාව එක්කන් ආවේ? අරකයි මේකයි මෙහෙමයි කියලා ඔන්න අන්තිමට දෙන්න වෙන් වෙනවා. බැන්දේ පුතාව ඩිවෝස් වෙන්නේ නැන්දම්මයි ලේලි. මොකද මේ පුතා බෙදා ගන්න බැරි කමට. එහෙමද? මට මතකයි අපේ අම්මලා ඉස්සර අපිට කියලා තියෙනවා. මම මේ කියන්නේ මට මතක් වෙච්ච කතාවක්. ඔවුන් ගාවේ ගුණේ තිබ්බ පිංගුතුනි. උඹ කවදා හරි මේ කියන්නේ බැඳලා આવොත්
මතක තියාගන්න උඹේ පැත්ත නම් ගන්න. මොන වරද කරත් ගන්න කෙල්ලගේ පැත්ත. හේතුව අර මොකද අම්මලට අපේ අම්මලට දුවලා හිටියා. ඒගොල්ලෝ දන්නවා දුවෙක් දුන්නට පස්සේ අම්මෙක් ගාව තියෙන ගින්දර මොකක්ද කියලා. ඒ කිසිසේත් ඒකට හානි කරන්න දෙන්නේ. මේ කතාව අපේ අම්මා මට කියලා තියෙනවා. කනේ බ්‍රව් පිළි රැව් දෙනවා. මට කියලා තියෙනවා පින්වතුනි. මේ ඔක තමයි කතාව. දැන් මොකද වෙලා තියෙන්නේ? පුතා බෙදා ගන්න බෑ. කුල මච්චරී නැති අම්මලා. කියන්නේ මේ කුල මච්චරී කියන්නේ දායක කුලයන්ට මේ කියන්නේ. හැබැයි ඕක ගිහි ගෙදර ක්‍රියාත්මක වෙන්නේ වෙන විදිහකට. තමන්ගේ දුවගේ පුතාගේ සිදුවීමෙන්. අම්මලට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ යහපත් පෞල් ජීවිතයක් ගත කරන පුතාගේ ජීවිතය දැකලා ඒකට ආශිර්වාද කරන්න. ඒකට අකුල් හෙලන්න නෙමෙයි. ආශිර්වාද කරන්න. ඉස්සර අම්මලා එහෙමයි. තමන්ගේ රත්තරන් මාල ටික, බලලු ටික, ඇඳිවත ඔක්කොම ටික ලේන්සුවක ගෙට ගහලා අරන් තියාගන්නවා පුතාගෙන ලේලියට දෙන්න. එහෙමයි අම්මලා හිටියේ. ඒ ටික දීලා අම්මලා සතුටු වුණා. තමන්ගේ ඇඟේ කරේ තිබ්බ මගේ සීයා මට දුන්න කරාබුව මේ දුව. උඹ මේක අදීනම් උඹට උඹ පරිස්සම් කරා. උඹ තියාගනි. උඹ කැමති දෙයක් කරා. එච්චරයි. පුතාව අවශ්‍ය තැනට අතහරින්න. අන්න බලන්න කුලමච්චරිය කියන එක ගෙදරින් දැන් නැති වෙනකොට කොච්චර වටිනවද කියලා. සමහරව අම්මාව බෙදා ගන්නවා. සමහරව තාත්තාව බෙදා ගන්නවා. කියන්නේ එහෙම ජීවිතේ ජීවත් වෙන්න බෑ මිනිහෙක්ට. ඒවා නිසා ජීවිතේ ෆේල් වෙනවා මිනිස්සු. ජීවිතේ වරදිනවා මිනිස්සුන්ට. ජීවිතේ අකුසල් පිරෙනවා මිනිස්සුන්ට. තමන්ට වඩා යහපත් කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ ඥාති දැන් හිතන්නකෝ මගේ යාළුවෙක් එක්ක මම ගේනවා. මගේ යාළුවෙක් එක්ක මම ඥාති ගෙදර යනවා. ගියාට පස්සේ සමහරක් වෙලාවට දැන් ඒ යාළුවා ඒ ඥාති ගෙදරත් එක්ක මට වඩා හිතවත් වෙනවා. එතකොට කිසිසේත්ම මට අප්සෙට් වෙන්න විදියක් නැහැනේ. මේ සාමාන්‍ය ගිහි ජීවිතේ වෙන දේවල්. හොඳම යාළුවට වෙන යාළුවෙක් හඳුන්වලා දීලා ඒ යාළුවයි අර යාළුවයි වැඩිපුර එකතු වෙලා හිටියොත් ඉස්සර මාත් එක්ක හිටියෝ මිනිස්සු එහෙමයි. මාත් එක්ක හිටිය දැන් බලමුකෝ කොච්චර කල් ඔය දී ගියයිද කියලා. ඒක කොටවනවා, බොරු කියනවා, කේලම් කියනවා, ඊටසේ ආයතනවා, තරහින් හිතනවා. මිනිස්සුන්ගේ හැටියේ. එහෙම ජීවිතේ ජීවත් වෙන්න බෑ පින්වතුනි. සයි කුල යන් වලට ඇලීම දුරු කරන්න. එකම ස්ථානයක දීර්ඝ කාලයක් වැසීමෙන් තමයි මේවා සිද්ධ වෙන්නේ. එකම ස්ථානික දීර්ඝ අපේ ලොකු හාමුදුරුවෝ, අපේ පොඩි හාමුදුරුවෝ, මගේ පොඩි ස්වාමීන් වහන්සේ මෙහෙම බෙදා ගැනීම කරනවා. එහෙම බෙදා ගැනීම කරනවා. දැන් මම ඔකට හොඳ උපමාවක් කියන්න. අපේ සෙනසුනේ ඉන්න බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් හැදෙනවා ඉතින් සෙනසුනේ. දැන් මම හොඳටම දන්නවා සමහරක් වෙලාවට මායි අපේ වාහනේ යන මල්ලි දෙන්න බැස්සට පස්සේ මම දැකලා තියෙනවා මේ පැටවු දෙන්න පුංචි කාලේ ඉඳන් හැදුවේ මම. කැව්වේ මම. මගේ බත් එකේ කොටසක් කාලේ ඉඳලා තියෙනවා. නිදා ගන්නකොට සීතලයි නම් මම මේ සිවුර කෙලවරක් දීලා නිදි කරවලා තියෙනවා. හැබැයි අද යාළුවා ලොකුයි. සමහරක් වෙලාවට මම බැස්සට පස්සේ මෙයා මුලින්ම යන්නේ මල්ලි ගාවට. ගිහිල්ලා මල්ලි ගැඟේ නැගලා මල්ලි වලව කනවල ලෙව කාලා පස්සේ මේක මං ගාවට ඇවිල්ලා දැන් ටික ටික මේ ඉන්නේ නැහැ ඒත් යනවා. මම බලෙන් ගිහිල්ලා බෙදනවා කියලා තමයි පොඩක් කතා කරන්නේ. හේතුව මෙයාට හැමදේම රැයට කෑම එක දෙන්නේ. දවල්ට කෑම එක දෙන්නේ. නාවන්නේ, පීදාන්නේ, හුරුතල් කරන්නේ මල්ලි. මට ඕක කරන්න දැන් වෙලාවක් නැහැනේ. ආදේ සාවිනාසලට බල්ලෝ කැප. එහෙම එකක් නෙමෙයි මේ කතා කරන්නේ දල උපමාවක්. අර කැපද නැද්ද ඒ කතාව වෙන එකක් අපි එක පස්සේ කතා කරමු. උපමාව තේරුම් ගන්න. හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න බෑ හඳ දිහා බලන්න. දැන් මට බැරිද මල්ලි කෑමක් ගාලා ඊට පස්සේ කවුරුත් කන්න දෙන්න එපා. මොකද මූ මේ වෙන කෙනෙක් දාවට යනකොට මං කැමති නෑ ඌවගෙන අය මම තමයි කන්න දෙන්නේ කවුරුත් මම කිව්වනම් පින්වතුනි අය කන්න නෙමෙයි ළඟටවත් එන්නේ නැහැ කවුරුත්. එහෙම නෑ පින්වතුනි. මෙයා සෝපත් වෙන්න ඕනේ. එයා තවත් කෙනෙකුට ආදරය කරනවා දැකලා ඒ ලෙන්ගතුකම දැකලා සතුටු වෙන්න පුළුවන් හිතක් තියෙන්න ඕනේ. පැහැදිලිද? අන්න ඒක තමයි ලස්සන. මම මේ කිව්වේ මගේ ජීවිතේ මම දකින දෙයක්. ඒකයි. ඒ පිරිසුදු භවයේ ලස්සන මිනිහෙක් ගාව තියෙනවා නම් යාගේ හිත ලස්සනයි. වරදින්නේ නැහැ පින්වතුනි. ධර්මතා ධර්ම කහරණා වරි වෙන්න දෙයක් නැහැ. ජීවිතේ පස්සට යන්න දෙයක් නැහැ. ඒ නිසා කුලමච්චරිය ඇලීම් වලට යන්න එපා. මේවා පරිස්සම් කිරීම වලට යන්න. ඊළඟ අපි කතා කරමුකෝ වන්න මච්චරිය ගැන. වන්න මච්චරිය. ඒ තමයි කාලයක් එකට ඉද්දී
ඒගොල්ලන්ව වර්ණනා කිරීමට මැසුරුකම් දක්වනවා. වර්ණ මච්චරිය කියන්නේ මේ ಗುಣ කීම. ඇති ಗುಣ කීම. මුල් කාලේ නම් නැති ගුණත් කියනවා. අපේ අරමයි මෙහෙමයි ඇත්ත ලස්සනයි සමහර මිනිහ කැතයි ඒත් කියනවා ලස්සනයි හොඳයි. ෂෝක් කාලයක් යද්දී අර එක එක්කෙනා අපිට එකට මාස 8ක් 9ක් 10ක් 12ක් ඉද්දී එක එක්කෙනා ඉස්මතු වෙනවනේ. එක්කෙනා දක්ෂතාවනුව එයාව කැපිලා පේනවා. එතකොට දක්ෂයාගේ දක්ෂතාවය වර්ණනා කරන්න ඕන කෙනෙක්ගේ හිත නැමිලා තියෙන්න ඕනේ. මම දැකලා තියෙනවා අර ඉස්සර රියැලිටි ප්‍රෝග්‍රෑම් වල එළිය කරන මේ අපි සහෝදරයෝ වගේ ඉන්න කියලා කැපිලා ගියාට පස්සේ අන්න බයින ඔක්කොටම මෙහෙමයි අරුන් අපිට වෙනස්කමක් කරේ අරයා මෙහෙම ඉන්නේ මෙයා මෙහෙම ඉන්නේ දැනුත් එහෙම දන්නේ ඉස්සර නම් එහෙමයි මොකක්ද ගුණවන්තයාගේ ගුණ කියන්න ඕනේ. එතකොට ඒක බොරු ගුණ නැති ගුණ මවාපෑමක් නෙමෙයි. තියෙන කෙනාගේ ගුණය දැකලා ඒක කවදටත් ඇත්ත. එයා හරි දක්ෂයි. අපිත් එක්ක මහාන වුණේ. දැන් මාත් එක්ක මහාන වෙච්ච අය ඉන්නවා පින්වතුනි හරියම දක්ෂ ස්වාමීන් වහන්සේලා. සමහරු බණ කියන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. දැන් මේ බණ කියනවනේ. මේ බණ කියන ස්වාමීන් වහන්සේලා අතර තරඟ නැහැ. තියෙනවද මන් දන්නේ මට අපිට නම් එහෙම නැහැ. මොකද මට මතකයි මම සමහර නාලිකාවල මම උපමාවක් කියන්නේ. එක දිගටම බණ එනකොට මම කියලා තියෙනවා මේ බෙල්ට් එකේ මට දෙන්න එපා මෙන්න මේ ස්වාමීන් වහන්සේට දෙන්න. මොකද මම එකක් කියනවනේ. තව ස්වාමීන් වහන්සේ නමකට අපි මේ අවස්ථාව දෙමු. කාවද දෙන්නේ? එතකොට පින්වතුනි මේ වෙලාවේ හොඳටම බණ කියන ස්වාමීන් වහන්සේව ගෙනල්ලා අතාරින්න පුළුවන්. ගුණය දකින්න පුළුවන් හැකියාවක් අපිට තියෙන්න ඕනේ. නැතුව උන්වහන්සේ ආවතු උන්වහන්සේ මාන්නින් ඉදි මේ මට වඩා තැනකට එයි ස්ටාර් කෙනෙක් ඒ කුහකකම මං හිතන්නේ කාටවත් ධර්මදේශකයෝ අතරනේ. නිකන් ධර්මයේ ගිරව් වගේ කියන අය අතර ඇති. වඩලා ඒ පිළිබඳව කියන යම් කිසි ගුණවන්තයෙක් ඉන්නවා නම් ඒව නැහැ. වන්න මච්චරිය කියන එක ගිහි ගෙදර ඇත්තරම දකින්නම අඩුයි. මේ උන්දල මැරුණාට පස්සේ නම් පාංශ කූලේට ඇවිල්ලා බොරු ටිකක් කියලා යනවා. අම්මෝ මෙයා මෙහෙමයි පුදුම සමාජ සේවයක් කරේ දරුවෝ 5 දෙනෙක් හදලා. මැරුණාට පස්සේ ඉතින් මොන හරි කියන ගුණ කතනේ දුනම අඬනවත් නේ පිංගුතුනි පුදුම රංගපෑමක් රංගපාන්නේ හරි. අඬනවා. ජීවතුන් අතර ඉද්දී දකින්න ගුණය ගැන කතා කරන්න කවුරුත් නැහැ. ගුණයක් දැක්කාම කියනවා මොනවා හරි කියනවා අපි බලමුකෝ ටික කාලයක්. ඔම යයිද කියලා. එහෙම බෑ. මිනිස්සු හැමෝම ගාම තියෙනවා දැන් මං බැලුවාම මෙහෙම මං පොඩි සයින්හසලා ටික ගැන දිහා කල්පනා කරලා බලුවාම එක එක්කෙනාගේ කැපිලා පේන වෙන ගුණ තියෙනවා. එකම ගුණේ නෙමෙයි. වෙනම ඉස්මතු වෙන ගුණ තියෙනවා. හැබැයි ඒ ගුණේ හැමදාටම උන්වහන්සේලා ගාව තියෙනවා. සමහරුන් ඇසුරු කරද්දී තාත්තලා වැසුරු කරනවා. තාත්තා වැසුරු කරනවා වගේ සෙනෙහසක් රැකවරණේ. සමහරුන් ඇතුරු කරද්දී යාළුවෙක් ඇසුරු කරනවා වගේ මේ ලෙන්ගතුකම. සමහරුන්ව දරුවෙක් ඇසුරු කරනවා වගේ මේ චූටිකම. සමහරුන්ව අම්මලා වැසුරු කරනවා වගේ. සමහරුන්ව යාළුවෙක් ඇසුරු කරනවා වගේ. සමහරුන්ව සහෝදරියක් ඇසුරු කරනවා වගේ. අර ඒ ගාන අපිට දැනෙන්න ඕනේ. එහෙම නැතුව නිකන් මේ පිටින් ඇවිල්ලා එල්ලිච්ච බෑග් එක වගේ පිට ගානින් තියාගෙන ජීවිතේ ජීවත් ඒ මොකද වන්න මච්චරිය මේ ගුණේ දැකලා ඒ ගුණේ ගැන හිතන්න බැරි කම මිනිස්සුන්ට තියෙනවා. පොයින්ට් එක නැහැ. ඒ නිසා ඒ දේවල් වලට යන්නත් හොඳ නැහැ මිනිස්සු වුණාම. ඊළඟ එක තමයි ලාභ මච්චරි. ලාභය බෙදිලා යනවට කැමති නැතිකම. ගොඩක් වෙලාවට ඔය දැන් හිතන්නකෝ මේ තමන්ගේ ගබඩාවටත් ලෝභයිනේ. සමහරක් අතෝ ගබඩාවට ලෝභයි. කන බිස්කට් එකට මොනවද පින්වතුනි ඕවා කූඹියෙක්ට කන්න පුළුවන් ද බිස්කට් පැකට් එක. මං අහන්නේ මේ ඒකට මේව ගන්නකොට මෙහෙම කරන්න මේවා එහෙම ගන්න එපා දවසට මෙහෙම කරන්න අච්චර කරන්න මෙහෙම. ලාභය බෙදිලා යනවට තියෙන අකමැත්ත. පැහැදිලිද මම කියන්නේ? ඒකට සිවුරු ආවට පස්සේ ඒවා වෙනම ගොඩ ගහගෙන ඒවා වෙනම කතන්දරයක් හදාගෙන දන්නේ නැද්ද මම කියන එක තේරෙන්නේ මට ඉතින් මේ ගොඩක් කියන්න බෑ මම මේ භික්ෂුවගේ පැත්තෙන් කියන්නේ. ඉතින් ගිහි ගෙදරත් එහෙමයි. ගිහි ගෙදරත් එහෙමයි විශේෂයෙන්ම මේ සහෝදර සහෝදරියෝ බලන්න ඉඩම් කඩම් කතන්දර වලදී මේ එකට වැටිලා ඉන්නවා. මුන්ට පර්චස් පහක ඉඩහයක ඉඩමක් හම්බෙච්ච ගමන් ඔක්කොම ඉවරයි. සහෝදරකම් සහෝදරිකම් එකට වැටිච්චකම් එකට හැදිච්චකම් මේ ලාභය විසින් මඩිනවා පින්වතුනි හිත.
ලාභයට පුළුවන් සහෝදරකම් මඩින්න. දැන් මම දැකලා තියෙනවා සමහර දරුවෝ අම්මට ගහලා ගෙවල් දොරවල් ලියාගෙන තියෙනවනේ මව්පිය සෙනෙහස පවා මඩින්න ලාභයට පුළුවන්. දැන් මම දැකලා තියෙනවා පින්වතුනි මේ ගෙදර බෙදා ගන්න, ගෙදර ගන්න අම්මට ගහලා තමන්ගේ ගෙදර අස්සම් කරගත්තු දරුවෝ. ඇයි මේ තනියෙන් ඉලියා ගන්න ඕනි කියලා. අම්මලා එළියට දාලා. එහෙම පාපින්. එහෙම බෑ. එහෙම ජීවත් වෙන්නේ කොහොමද අපි ජීවිතේ? කියන්නේ ලාභයෙන් ලාභය අපි මේ ලෝකේ අපිට හැමදේම ලැබිලා තින්නේ බෙදා ගන්න. මේ ලෝකෙ ඉන්න ඇති මිනිස්සු නැති මිනිස්සු. හැකි මිනිස්සු බැරි මිනිස්සු. අපි කියන්නේ ඇති හැකි නැති බැරි කියලා. ඒතර ඇති මිනිස්සු දක්ෂයිනේ. දැන් පන්ති අපි 50ක් ගත්තොත් මුළු 50ටම ඉගෙන ගන්න ලෝකෙ බෑ. 30ක් ඉගෙන ගන්නවා 20ක් ඉගෙන ගන්න නෑ. එතකොට මේ ලෝකයේ බෙදිලි යනකොට අර 30 දෙනා විතරක් නෙමෙයි ලෝකෙ වැජබෙන්න ඕනේ. ඒ 30 දෙනා හම්බ කරන කීයක් හරි අර 20 දෙනාට දෙන්න ඕනේ ජීවිතේ ගොඩ ගන්න. එහෙම කරනවනේ අපි අර විවසා ආයෝජනය හරි කරන්න ඕනේ. ඒගොල්ලන්ට උදව් කරන්න එහෙම මිනිස්සු බැඳෙන්න ඕනේ. හැබැයි මේ තියෙන අය මොකද කරන්නේ? පුළුවන් නම් මුන්ගේ බිස්නස් එකනොත් රුපියල් 20000ක් විතර දීලා 90ක් ඉල්ල ගන්න තමයි බලන්නේ. කියන්නේ මිනිස්සු හැමතිස්සෙම අනිත් අය ගැන හිතන්නේ නැහැ. පුළුවන් මිනිස්සු බැරි මිනිස්සුන්ට යම් උදව්වක් කරන්න ඕනේ. ඇති මිනිස්සු නැති මිනිස්සුන්ට යම් උපකාරයක් කරන්න ඕනේ. එතකොට තමයි මේ ලෝකේ ලස්සන. එතකොට තමයි ලෝකේ ලස්සන වෙන්නේ. හැම මිනිස්සයම ගෙදර මම කියන්නේ තියෙන ඔක්කොම හම්බ කරන දසවස්තුවම දෙන්න කියලා නෙමෙයි. හැබැයි නැති බැරි මිනිස්සෙක් දැක උපකාර එතකොට නෙමෙයි ලෝකෙ දුවන්නේ. අන්දගොළු බිහිරි ආයතන තියෙනවා. අනාථ මඩම් තියෙනවා. ඒතර විශ්‍රාම ශාලා තියෙනවා. එහෙම දැන් හැදිලා තියෙනවනේ. කවුද දැම්මේ ඒවා නැති කරා නම් හරිනි කියන කතාව නෙමෙයි. ඒ අම්මලා තාත්තලා දැන් මන් දන්න සමහර අම්මලා ඉන්නවා තමන්ගේ පෙන්ෂන් එක ලියාගෙන කෙලින්ම මේ අර මහලු මඩමකට යනවා. ෆ්‍රී මිනිස්සුන්ට නැති බැරි වෙනවනේ. වෙනකොට පුළුවන් මිනිස්සු විදියට කෑම එකක් ගිහිල්ලා දීලා. සමහර ඔය ගමේ ගොඩේ ඉන්න පුළුවන් ප්‍රෙග්නන්ට් වෙච්ච අම්මලා. හරිද? එතකොට ඔයගලන්ට පුළුවන් නේ ගෙදර උයනවා නම් ටික විශේෂ කෑමක් එහෙම පිංගුතුනි මිනිස්සුන් ගාව ඉස්සර මේ ගුණධර්ම තිබ්බා. දැන් කුණු ලෝභකමට අනේ ඕකට දෙන්නනේ බණ්ඩක්ක නෙවෙයි කියලා අර එහෙම නිකන් අමුතු මානසිකත්වයකින් ඉන්න රොබෝමයි. ඒකනේ අර ගස් ගල් වගේ ජීවත් වෙන්න බෑ. ඕකට දෙන්න ඕනේ මේවා නෙමෙයි ඕක බඩේ ඉන්න දරුවටත් එක්ක මේවා වෙන්න ඕනේ. ඒවා හරි අමීරිකම් වලට. එහෙම ඉස්සර අම්මලා ගෙදර විශේෂයෙන් හදනවා. අර ගෙදර දරුවට මේ බබෙක් හම්බෙන්න ඉන්නවනේ. මේ ටික හදලා අපි ගිහිල්ලා දෙමු. පුතා මේ ටික ගිහිල්ලා දෙන්න අපිට කියනවා. ඒ අභ්‍යන්තර ගොඩනැගීමක් ගොඩනැගෙන පිංගුතුනි මිනිස්සු ගාව. ඒ අභ්‍යන්තර තියෙන මිනිස්සු ඉන්නවා මම දැකලා තියෙනවා. අදටත් අපේ වැඩිහිටි සමාජය තුළ ඒක තියෙනවා. තරුණ සමාජය තුළ නම් ඒක නැහැ. ඒක තියා පිංගුතුනි උන්දලට මේ කෙලින් හිටගෙන ඉන්න අප්පන නෑ දැන්. මේ එමෙ පොඩ එකක් තියෙනවා. පරණ වැඩිහිටි සමාජයේ මේක තියෙනවා. මෙන්න මේ ලස්සනට යන්න එපයි. හිතන්න ස්වාමියා තමන්ගේ භාර්යාවගේ යම් අඩුවක් තියෙනවා. යම් අඩුවක් තියෙනවා භාර්යාව. ඒක කියන්න බෑනේ එකපාරට අපි හිතමුකෝ කතා කරනවා වැඩි කියලා. දැන් භාර්යාව කොයි වෙලේ කචපච ගගා ඉන්නේ. දැන් ඕක කියන්න බෑනේ මේ ඔය කංකරච්චලේ මට එපා වෙලා තියෙන්නේ. ඕකට අඩු කර ගන්නවා කිව්වොත් දාලා මොකද කරන්නේ මේ? තමන්ගේ කවුරු හරි ඥාතියෙක් මතක් කරලා ඥාතියාගේ බිරිඳ බලන්න අර මේ අර අරයාගේ පොඩි එක්කෙනා මේ බිරිඳ හරි නිශ්ශබ්දයිනේ. හරි ආදරේ පවුලේ හැමෝමනේ. දෝම කියනකොට මේ ගෑනු කරාන මොලේ තියෙනවනේ හත්තලාම හිතන්න එපයි දෙයි ආමුදුරනේ මේ කියන්නේ මගේ කටේ සද්ද වැඩි කියලා. තවුසෙට ලොකු අරගෑනි තමයිනේ. මෙච්චර උදේ ඉඳන් කන්න බොන්න දෙන මාව වැඩක් නැහැ. මෙච්චර හොඳට මං ඉන්නවා මාගේ ගුණ පේන්නේ නැහැ. අර තවුස කියලා එයා එම්ම කනවා කියලා හිට උදේට උයන්නෙත් නේ. ඉතින් අර කොල්ලා දතකට විකාගෙන කොහොම හරි පෞල් ජීවිතේ ජීවත් වෙලා ඒවා මහා පෞල් ජීවිත නෙමෙයි මට නම් තේරෙන්නේ මොනවද කියලා. ඊට වඩා හොඳයි ඇත්තටම මේ හොඳ ගෙදරක බලු පැංචෙක්වත් වෙන එක. ඇයි පිටතට අර මා හිරකාර ජීවිතයන් අවුරුදු 17න් බැන්දොත් 18න් බැන්දොත් ඉස්සර බඳිනවනේ. ඒතකොට අයාට 18 19 20ක් 25ක් ජීවත් වෙන්නේ බිරිඳ එක්ක. මේ කියන්නේ බල්ලෙක් වෙන එක හොඳයි කියලා නෙමෙයි. මේ ජීවිත දෙකේ වෙනස තේරුම් ගන්නකො. එතකොට මේ ජීවත් වෙන 20 සනීපෙට ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඉපේ. ඇත්ත මමත් දැකලා තියෙනවා. ඇත්තටම අපි ගාවත් ඇති ಗುಣ තියෙනවා ඒගොල්ලෝ ගාව. එහෙම කොහොම මේ ලාභයන් බෙදිලා කියන්නේ ගුණය විතරක් නෙමෙයි මම කතා කරන්නේ. ලාභය වුණත් එහෙමයි. ඒතර අපි ඒ කෙල්ලගෙට දරුවෙක් හම්බෙන්න අපි දරුවට අවශ්‍ය බඩු ටික අරන් දෙමු. අනේ මේ ඔය එක එකාගේ දරුවන්ට මේ වරන් දෙනකම් අන්න අර කරන් බිල ගෙවලා දානවා. ඔන්න අද කාලේ ඉන්න ගෑනු මිනිසුන්ගේ හැටි.
මේවා සමනය කරන් බිල ගෙව්වයි කියලා ජීවිතේ සතුට උපදින්නේ නෑනේ. ඉටිපන්දමෙන් හරි ජීවත් වෙන්න පුළුවන්. හැබැයි අර වගේ මිනිස්සෙක්ට උදව්වක් උපකාරයක් ලාභය බෙදලා ගිහලා මේ මිනිස්සුත් සතුටින් සනීපෙන් සැපෙන් ඉන්නවනම් එතකොට නෙමෙයිද මිනිස්සුන්ට සතුටින් ඉන්න පුළුවන්. ජීවිතය කියන්නේ හරි හම්බ කරලා ඒමත් වෙන හැහෙන එකටම නෙමෙයි. ජීවිතය කියන්නේ බෙදා හදාගෙන ජීවත් වෙන්න පුරුදු වෙන. මිටි කරගත්ත අතින් නෙමෙයි දිග හැරගත්ත අතින් ඉන්න. මිටි කරගන්නේ ලෝභය. දිග හැරගත්ත අතින් ජීවත් වෙන්න. ඒකයි කිව්වේ ත්‍යාග කියලා දෙනවනේ. සම ත්‍යාග කියලා තියෙන. දැන් ත්‍යාග කියන එක සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා. පංච බලනේ. ත්‍යාග ඇයි මේ ත්‍යාග කියලා එකක් දැන් සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා. සද්දා වීරය සති සමාධි ප්‍රඥා කියන්නේ තිබ්බනේ. මෙච්චර බුදුදහම සතිය කියලා එකක් අයින් කළා මොකටද? ත්‍යාග කියලා එකක් දැන්. ඒවා ජීවිතෙත් එක්ක බැඳිලා තියෙනවා. දහමත් එක්ක බැඳිලා තියෙනවා. අන්න ඒ නිසා. ඉතින් කාලය අඩු නිසා මම ගොඩක් විස්තර කරන්නේ මම හිතන්නේ මුන් පිඟුතුලට මේ සූත්‍රයේ දල අදහස තේරෙනවා ඇති. අවසාන එක ධම්මමච්චරි. තමන් දන්න ශාස්ත්‍රය අනිත් අයට කියලා දීම. භික්ෂුවට නම් ඉන්නේ මේක ධර්ම කාරණාවලින්. මොකද භික්ෂුව ධර්ම කාරණා දැනගත්තාට පස්සේ භික්ෂුවට පිළිගැනීමක් එනවනේ. ඒතකොට භික්ෂුවක් හිතනවා නම් හැමතිස්සෙම මේ උන්ට ටිකක් ගුරු මුස්ටි අන්න කතාව. මේ කියලා දෙනකොට ගුරු මුස්ටි තියාගෙන ජීවත් වෙන්න ඕනේ කියලා. මේ එහෙම පිඟුතුනි මේ ලෝකේ හැමදේම අනිත්‍ය වෙනවා. දැන් මන්තර ගුරුකම් කියන එක බලන්න. ගුරු මුස්ටි තියාගෙන ඉඳලා අද වෙනකොට ගුරු මුට්ටි තියා මුට්ටියක්වත් නැහැ මන්තර ගුරුකම් වලට. අද වෙනකොට මන්තර ගුරුකම් කරන මම මේ කියන්නේ අර ඉන්න කියන්නේ මායා මෑනියු කියයි, ඡායා මෑනියු කියයි, සේයා මෑනියු කියයි ඔක්කොලම මේ අපිට කතා කරලා අහනවා මේ ඇඩ් එකක් දාලා දෙන්න වෙයිද කියලා. ඇඩ් දාලා තමයි දෙයියන්ගේ වැඩ ටික කරවගන්නේ. මම මේ කිව්වේ උපමාව කිව්වේ. ඇයි? ඒව අභාවයට ගිහිල්ලා. එතකොට ධර්මයේ එහෙම අභාවයට නොයන්න නම් ගුරුවරයා ඉගෙනගත්තු දේ ශිෂ්‍යයාට කියලා දීලා ගුරුවරයාට අධ්‍යයනය කරන්න බැරි වෙච්ච පැතිකඩකුත් පෙන්වන්න ඕනේ පුතේ මේ පොත පරිහරණය කරපන් තව යන්න පුළුවන්. අන්න ධම්මමච්චරිය නැතිකම. තමන් දන්න ශිල්ප ශාස්ත්‍රය දැන් මිනිස්සු එක දේවල් දන්නවා. සමහරු ලී වැඩ කරන්න දන්නවා. සමහරු මේසන් වැඩ කරන්න දන්නවා. දැන් බලන්න මේසන් වැඩ කරන අය මේ ගෝලයට හැන්ද අල්ලන්න දෙන්නේ නැහනේ. සමහරු ගෝලයට හැන්ද අල්ලන්න දෙන වැඩ ඉගෙන ගනී කියන. ඊට පස්සේ ඔය සැලූන් කරන අය ගෝලයට කොණ්ඩේ කපන්න දෙන්නේ. ඇයි වැඩ ඉගෙනගෙන වෙන සැලූන් එකක් දාගනී කියලා. ඔය වගේ ඉතින් හැමතැනම බැඳිලා තියෙනවා භාෂාව දන්නේ භාෂාව කියලා දෙන්නේ නැහැ. දන්නවා කියලා දෙන්නේ. වෙන තාක්ෂණික පැත්තක් දන්නේ ඒක කියලා දෙන්නේ නැහැ. මොකද මේ ධම්මමච්චරි බහුශ්‍රృత භාවය කියන එක වහගන්න හදනවා. ඉතින් මේවා ගිහිගෙවල් වල තෝරන තරම් තියෙනවා. ගිහිගෙවල් වල නම් මේක මාර වැඩියෙන් තියෙනවා. දරුවට මම ඔක හැමදාම ගන්න උපමාව අපි හිතමුකෝ මගේ දරුවට හොඳ ඉංග්‍රීසි පන්තියක් හම්බ වෙනවා. එයා පැත්තේ ගෙදර කාට කවදාවත් කියන්නේ නැහැ. එතකොට අපේ අපි හිතමුකෝ කිරුළපණ කියලා. කිරුළපණ අපේ දරුවට විතරක් ඉංග්‍රීසි පුළුවන් අනිත් අයට බෑ. ඒකද කියන්න ඕනේ. දරුවට ඉංග්‍රීසි කතා කරන්න වෙන්නේ වත්තපාල පිටියේ ඉන්න බල්ලු පැටවු එක තමයි. බහු ගගා. ඇයි හත්තලා මේ ඒකට කතා කරන්න පුරුදු වෙන්නේ එහා පැත්තේ ගෙදර එකත් ඉගෙනගෙන තියපොත් උන් දෙන්න හරි මැසේජ් එකක් හරි දාගන්නවනේ. ඒ ගානට අපි අපේ හිත හදාගන්න එපේ. පැහැදිලිද මම කියන්නේ? ඒ නිසා ධම්මමච්චරියෙන් තොර වෙන්න. පින්වතුනි. මේ දේශනාව සිද්ධ කරද්දී සමහරක් වෙලාවට ඕලාරික උපමා අරගෙන ගිහි ජීවිතයේ ගෙදර දේවල් කියන්න වෙනවා. ඒ කියන්නේ ස්වභාවය. නැත්නම් මේක පොඩි දේශනාවක් නෙමෙයි මෙච්චරක් විතර. පොඩි දේශනාවක් මම දේශනා පාඩියට කිව්වේ එච්චර තමයි දේශනාව. ඒ දේශනා පාඩියේ පැයක් විග්‍රහ කරනකොට අපිට ධර්ම කාරණාවත් භික්ෂුවගේ ජීවිතයත් ගිහි ජීවිතයත් ඇදලා ගන්නම වෙනවනේ. මේ දේශනාව අවසානයේදී මට අවශ්‍ය ඔබව ප්‍රත්‍යවේක්ෂා කරන්න. අන්න ඒකයි. දැන් කොහොමද කරන්නේ? අරුට මේක තියෙනවා නේ. අරයට තියෙනවා අන්න මේක නම් කිව්වේ අරයට. දැන් වැදිලා ඇති. දැන් හොඳට වැදිලා ඇත්තේ. හොඳ වැඩේ. ඔන්න. මේ කිව්වේ ඔබට. මේක ඇහෙන කන් දෙකක් තියෙනවා නම් තමන් හිතන්න. තමන්ට ආවාස මච්චරිය, වන්න මච්චරිය, ලාභ මච්චරිය, කුල මච්චරිය, ධම්ම මච්චරිය තියන අයද කියලා. මේවා සමහරුන්ට පහම තියෙන්න පුළුවන්, සමහරුන්ට පහම නැති වෙන්න පුළුවන්, සමහරක් විට අඩු වැඩි වශයෙන් තියෙන්න පුළුවන්. මේවා පිංගුතුනි හදාගන්න උත්සාහ කරොත් නම් ඔන්න ඔබට ජීවිතේ යමක් ලබා ගැනීමට පුළුවන්කම ලැබෙයි. ඒ සඳහා මේ දේශනාව ඔබට හේතු වේවා. පාරමී වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව අවසන් කරනවා කාලය අවසන් නිසා. පින්වත්නි
අද දවසේ මේ ධර්ම දේශනාව ලක්වැසි ලෝවැසි බොහෝ දෙනෙක්ට ශ්‍රවණය කිරීමට අවකාශය සලසා දෙමින් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තිබ්බ පුංචි දියණිය භාග්‍යා රුචිනි නවරත්න දියණිය අවුරුදු 25ක පුංචි සහෝදරියක්. අද මේ පින්කම සිද්ධ කරන්නේ තමන් විවාහ වීමට නියමිතව සිටින GNRA රුචිර අචින්ත ගලගම කුලියාපිටිහි පදිංචි කියලා දක්වලා තියෙන පින්වන්ත පුතණුවන්ටත් මේ දියණියටත් විවාහ වෙන්නට සූදානමින් පවතින නිසා ඒ විවාහ ජීවිතයට අවශ්‍ය අඩිතාලම සකස් කරගන්නට මේ දේශනාව උපකාර වේවා කියන ආද්‍යාශයෙන් මා මේ කියපු මච්චරීන් පිළිබඳව ලස්සනට කල්පනා කරලා ජීවත් වුණොත් ඔබේ ජීවිතය තාම සුන්දර ජීවිතයක් බවට පත් වෙනව නොඅනුමානයි. ඒ සඳහා ඔබට මේ ධර්ම දේශනාව ඒකාන්ත හේතුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරපු මේ පින්වතුන්ගේ නමින් මියගිය සියලුම ඥාතීන් පින් අනුමෝදන් කරගෙන පරලෝක ජීවිත සුවපත් කරගනිත්වා. පින්වතුන්ට ඒ පින්වතුන්ට toy පින්වතුන්ට ප්‍රාර්ථනීය බෝධියකින් නිවිල යන්නට මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් කරගෙන දෙව්ලොව සැනසෙත්වා දෙවියන්ද පතන බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවීමට මේ කුසල් පාරමී කරගනිත්වා. පාරමී ශක්තියක් පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. එම් ප්‍රාර්ථනා කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමින් ධර්ම දේශනාව අවසන් කරමු. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. राग विराग मानेज मासोकं धम्म मासंकात मत्पाटिकूलं मधुरमीमं पगुणं सुविभक्तं धम्म